ආයිබෝවන් අද මම මූලිකව ඔයගොල්ලොන්ට හඳුන්වලා දෙනවා මොකක්ද මේ ලීගල් පැත්ත ප්‍රිස්ක්‍රිප්ෂන් කියන එකේ ප්‍රිස්ක්‍රිප්ෂන් එකක නීතිමය පැත්ත. හරි. අපි ඉස්සෙල්ලම මෙහෙම තේරුම් ගමු ඉස්සෙල්ලම ප්‍රිස්ක්‍රිප්ෂන් එක. අපි මං අහනවා මෙහෙම එකක්. දැන් මට හම්බ වෙනවා ડોක්ටර් කෙනෙක්ගෙන් ප්‍රිස්ක්‍රිප්ෂන් එකක්. මොකක්ද මට ලැබෙනවා ડોක්ටර් කෙනෙක්ගෙන් ප්‍රිස්ක්‍රිප්ෂන් එකක්. මං ඇහුවොත් ඔය ලැබෙන ප්‍රිස්ක්‍රිප්ෂන් එකට මම ඒකේ අදාළ බෙහෙත් ටික මං අනිවාර්යයෙන්ම මට ලැබෙනවා නම් නිවැරදි ප්‍රිස්ක්‍රිප්ෂන් එකක්. මම කියලා දෙන්නම් දැන් ජෙනුයින් ප්‍රිස්ක්‍රිප්ෂන් එක මට ලැබෙනවා නම් ප්‍රිස්ක්‍රිප්ෂන් මම මේ ප්‍රිස්ක්‍රිප්ෂන් අනිවාර්යයෙන්ම patient බෙහෙත් ඉෂුව කළ යුතුද? සරලව තේරුම් ගන්න ඕනේ. මම කඩයක් කරනවා නම් කඩේ මගේ බෙහෙත් මගේ මොනවාරි බඩු තියාගෙන කවුරු හරි පාරිභෝගිකයෙක් ආවොත් බඩු ඉල්ලුවොත් මට නොදීටියොත් මට විරුද්ධව නඩු පවරන්න පුළුවන්. ඒ සාමාන්‍ය අවස්ථාව. මම ඇහුවොත් ඔයගොල්ලෝ ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් මට ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරන ප්‍රිස්ක්‍රිප්ෂන් එකේ මම අනිවාර්යයෙන්ම patient බෙහෙත් ඉෂුව කළ යුතුද? එහෙම නැත්නම් අර ලැබෙන ප්‍රිස්ක්‍රිප්ෂන් එකේ බෙහෙත patient නිකුත් කරනවද නැද්ද? ඒ කියන වගකීම තියෙන්නේ ඖෂධ වේදියා කියන කෙනා සතුද? කීක මූලික තේරුම් ගන්න ඕනේ. ඒ අනුව මම ඕගොල්ලෝගෙන් ඇහුවොත් මම අනිවාර්යයෙන් ඉෂුව කර යුතුද? අපි කියමු ප්‍රොෆෙසර් කෙනෙක් ડોක්ටර් අපි හම්බුදාන්න. එහෙම කියලා ආව කියලා අනිවාර්යයෙන්ම බෙහෙත් ඉෂුව කරන්න ඕනද? එහෙම ඉෂුව කිරීමක් අත්‍යවශ්‍ය වන්නේ නැත. ඇයි? හොඳට තේරුම් ගන්න ඕන. මම පළවෙනි දවසෙත් කිව්වා ඖෂධ වේදියා කියන්නේ ඖෂධයේ අයිතිකාරයා. නැත්තම් මූලිකව ඖෂධය පිළිබඳ තීරණය ගන්න පුද්ගලයා. ඒක එහෙම තමයි වෙනකොට ඔයගොල්ලෝ දන්නවා ප්‍රිස්ක්‍රිප්ෂන් නිවැරදි අඳුන ගන්නකොට ඒක තේරෙනවා. ඇයි? හොඳට බලන්න හැමෝම තුන්ඩුව බෙහෙත් තුන්ඩුවක් දැනලා නැතිනේ. ඒ බෙහෙත් තුන්ඩුවේ තියෙනවා RX කියන මාක් එක. හොඳට මතක බෙහෙත් ටික ඊට පස්සේ තියෙන්නේ. ඇයි මේ? පුරුද්දක් විදිහට ලියනවද? නෑ. මේ RX කියන එකේ තේරුම තමයි පුතේ සරලව කිව්වොත් ඖෂධ වෛද්‍යවරයා ඖෂධ වේදියාගෙන් මෙන්න මේ එයාගේ මේ පහත ලියලා තියෙන බෙහෙත් අපි කියමු ඇමොක්සිසිලින් ගන්න එකක් කියමු 250 mg TDS 5 days ලියලා තිබ්බ කියමු. එතකොට මේකෙන් අදහස් කරන්නේ RX දාලා බෙහෙත ලියලා තියෙන්න ඕනේ. එතකොට මේකෙන් අදහස් කරන්නේ වෛද්‍යවරයා ඖෂධ වේදියාගෙන් රික්වෙස්ට්මන්ට් එකක් කරනවා, ඉල්ලීමක් කරනවා. පහත සඳහන් බෙහෙත් මගේ patient as a treatment විදියට ඉෂුව කරන්න. අන්න ඒ වගේ රික්වෙස්ට්මන්ට් එකක් කරන ලීගල් ડોකියුමන්ට් එක තමයි සරලව ප්‍රිස්ක්‍රිප්ෂන් කියලා කියන්නේ. එතකොට ඖෂධ වේදියා මූලිකව දැනගත යුතු කාරණාව තමයි ඔය බෙහෙතෙන් ඔයාගේ ඉල්ල තියෙන රික්වෙස්ට්මන්ට් එක. ඒතර යම්කිසි එක්කෙනෙක් රික්වෙස්ට්මන්ට් එකක් කරලා තියෙනවා නම් වෛද්‍යවරයා රික්වෙස්ට්මන්ට් එක. ඒකට තීරණය ගන්න ගන්නේ ඔයා. ඔයාට ඕනම අවස්ථාවක රික්වෙස්ට්මන්ට් එක එකගෙන නැති අවස්ථාවක ඕනම අවස්ථාවක ප්‍රිස්ක්‍රිප්ෂන් එක නිදහස් කරන්න පුළුවන්. නොදෙන්න පුළුවන්. ඔයා එකගෙන තමයි ඒ රික්වෙස්ට්මන්ට් එකට අවශ්‍ය උත්තරේ දෙන්නේ. හොඳට මතක තියාගන්න. මොකද ඒකයි ඖෂධය අයිතිකාරය කරන රික්වෙස්ට්මන්ට් එක කරලා ඔයාට ඊට මේ බෙහෙතේ වැරද්දක් මොකක් හරි එකට ලියන්න බැරි බෙහෙත් මොනවා හරි ලියලා තියෙනවා නම් කරුණා කරලා patient බෙහෙත ඉෂුව කරන්න කලින් ඔයා වෛද්‍යවරයාට එක දරු විදියට මම දෙන්නම් ප්‍රොෆෙෂනල්ස්ට ඒ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. හැබැයි බෙහෙත patient නිකුත් කරාට පස්සේ ඔයාට කිසිම අයිතියක් නැහැ ඩ්‍රග් එක පිළිබඳ වගකීම කිසිම කෙනෙකුට දාන්න. ඔයා යම් කිසි patient කෙනෙකුට බෙහෙත ඉෂුව කරා නම් ඒ සියලුම බෙහෙත් වල වගකීම දරන පුද්ගලයා ඖෂධ වේදියා. මූලික මතක තියාගන්න. අන්න ඒක අපි කියන්නේ ප්‍රිස්ක්‍රිප්ෂන් එක කියන්නේ ලීගල් ડોකියුමන්ට් එක. පළවෙනිම දේ. එක දේ අනිත් දේ තමයි ඉල්ලන්නේ රික්වෙස්ට්මන්ට් එක you should got the decision. ඔයාට අනිවාර්යෙන් දෙන්න කියලා නැහැ. if you commit the command ඔයාට command එකක් ආවනම් දෙන්න කිව්වන කිසි ප්‍රශ්නයක් නැහැ. මේ විදිහේ පාඨමාලාවක් ඕනෙත් නැහැ. හදාරන්න ඕනෙත් නැහැ. බෙහෙත් ටික දුන්නා කොපියක් ඕන නම් තියාගත්ත ෆොටෝ කොපියේෂන් එකක් ප්‍රශ්නයක් ඇති වුණා නම් ඇහුවා ડોක්ටර් ගාවින් ගිහලා අහන්න කිව්වා. ඇයි ડોක්ටර් අනක් දුන්නම වක්කීමක් ගන්නෙ නැහැ. නමුත් ડોක්ටර් කරන රික්වෙස්ට්මන්ට් එක.
රික්වෙස්ට් කරන ලීගල් ඩොකියුමන්ට් එක ප්‍රෙස්ක්‍රිප්ෂන් එක. ඔන්න පළවෙනිම අදහස. ඊට අමතරව මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකට බේත් ඉෂුව කරන වගකීම මාසතු වෙනවා නම් මට ලැබෙන්න ඕන ජෙනුවින් ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක්. අපි බාක් දාලා තියෙනවා මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් තියෙන්න ඕන මොනවද කියන්නේ. මේකේ තියෙනවා ජෙනුවින් ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් මට ලැබෙන්න ඕන. එහෙනම් නිවැරදිව ජෙනුවින් ප්‍රෙස්ක්‍රිප්ෂන් එක හඳුනා ගන්න නම් මට අරගෙන පුද්ගලයාගේ මූණ බලලා ඒව ගැන මම තීරණ ගන්න නැහැ. මම බෙහෙත නිකුත් කිරීමේ සියලුම වගකීම තියෙන තීරණය මම ගන්නේ මෙන්න මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක අන්තර්ගත සියලුම කාරණා මත. මට බෙහෙත ඇමොක්සිලින් patient issue කරන්න පුළුවන් සියලුම legal access ටික ප්‍රෙස්ක්‍රිප්ෂන් එක තුල fulfill කරලා තියෙන්න ඕන. ඒක තුල මට ඒ නිකුත් කිරීමට මට අවශ්‍ය දත්ත සියල්ල මේක තුල නැත්නම් මට ඒ decision එක ගන්න බෑ. අන්න උතනින් තමයි genuine prescription එක කොටස් ටික අපි අඳුරගන්නේ. ඔය forensic වල තව විස්තර කියනවා. මම මෙතනින් සරලව කියන්නම්. මට මේකේ නම තියෙන්න ඕන. ඒ කියන්නේ ඖෂධ වේදියා මූලිකව නම කියන්නේ ඔය patient ගේ නම මොකක්ද කියන එක නෙවෙයි. මේ පාවිච්චි කරන පුද්ගලයා පිළිබඳ යම් කිසි විස්තරයක් ඔළුවේ තියෙන්න ඕන. pregnant කෙනෙක්ද? නැති කෙනෙක්ද? ඒ වගේ සරල අදහසක් තියෙනවා name කියන පුද්ගලයා කවුද කියන එක තියෙන්න ඕන. ඊළඟට තියෙන්න ඕන age එක or weight එක. age එක weight එක තියෙන්න ඕන. ඇයි age එක weight එක නැත්තම් මේ decision එක ගන්න බැරි? amoxicillin 250 බව ඇත්ත. හොඳට බලන්න amoxicillin 250 age එක තියෙනවා 3 month. මාස 3ක්. මට පුළුවන් ද මේ ඉල්ලීම ඉෂ්ට කරන්න? බෑ. ඇයි බෑ කියන decision එක මම ගත්තේ. 250 amoxicillin 250 ප්‍රමාණයක් මාස 3 ළමයෙකුට අපි ඉගෙන ගන්න අපේ ෆාමකොලොජි වලින් ඕවර්ඩෝස්. අන්න රිජෙක්ට් කරනවා ප්‍රෙස්ක්‍රිප්ෂන් එක. හොඳට මතක තියාගන්න ඕනේ. එහෙනම් මූලිකව age එක weight එක තියෙනවා. නැත්නම් මට decision එක ගන්න බෑ. name එක තියෙන්න ඕන. date එක age එක weight එක තියෙන ඊට පස්සේ date එක තියෙන්න ඕන. understand? මේ කියවනවා 2000 කීයද? 2000 අපි කියමු 15 prescription එක. අද අරන් එනවා. මට issue කරන්න පුළුවන්. 2015 patient කෙනෙකුට amoxicillin මම අද issue කරන්නේ නැහැ. අන්න මූලික එනම් prescription එක තියෙනකොට අපි genuine parts කියලා අඳකොට name එක තියෙන age එක weight එක date එක තියෙන්න ඕන. හරි? ඊට පස්සේ RX mark එක තියෙනවා. මට බෙහෙත් දෙන්න issue කරන්න නීතිම අවසරයක් නැහැ. මට පුළුවන් වෛද්‍යවරයෙක්ගේ requestment එකට උත්තර දෙන්න. එහෙනම් requestment එක තියෙන්න ඕන. RX mark එක තියෙන්න ඕන. drug එක තියෙන්න ඕන. strength එක තියෙන්න ඕන. ගන්න විදිය තියෙන්න ඕන. මම මෙතනදී සරලව කියන ඔයගොල්ලෝ දන්නේ නැතිද? අපි සරලව අහලා තියෙනවනේ TDS කියනවා. ඔයගොල්ලෝ අඳුනගන්න. TDS කියලා කියන අපි දවසට 3 වතාවක්. මේ ටික අපි මූලික වඳුන ගන්න. BD කියලා තිබ්බොත් උදේ හවස. හරි? ඊට පස්සේ අපි ආලා තියෙනවා තමයි NOCTE. NOCT NOCTE. රැට එකක්. මානේ උදේට එකක්. සරලව අඳුනගන්න වරද්දාගත්තොත් අඳුන ගන්න පුළුවන්. තව තියෙනවා AC කෑමට පෙර. PC කෑමට පසු. I වැස්පේ සවස ඔන්න මූලික ටිකක් තියෙනවා. ආයෙත් මතක තබන්න G කියලා තියෙනවා. G කියලා තියෙනවා. සිප්ලොක්ස් කියලා තියෙනවා. සරලව G කියලා තිබ්බොත් ගටේ I drop එකක්. ඔතන මූලික ඒවා අපිට ගොඩක් තියෙනවා. මූලික G කියලා තිබ්බොත් I drop එකක්. OC කියලා තිබ්බොත් I ointment එකක්. ඔය විදිහට තියෙනවා abbreviations ටික. ඒ අනුව amoxicillin 250 ml TDS දවසට 3 5 days අන රික්වෙස්ට්මන්ට් තිබ්බා. දැන් මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක හරියද? මේකට මට බේස් ඉෂුව කරන්න පුළුවන්ද? හොඳට හිතන්න. විභාගයේ ෆොරන්සික් වල දාවන කොටස ඉෂුව කරන්න පුළුවන්ද? බෑ. මේකක් මම ජෙනුයින් ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් කියලා ගන්න බෑ. ඇයි? කො මේක ප්‍රිස්ක්‍රයිබ් කරන්න. මට ගෙදර තියලා ඕනම කෙනෙක් ඔයාලට ලියලා එවන ඕනම කෙනෙකුට මට බෙහෙත් ඉෂුව කරන්න පුළුවන්ද? ඔයාගේ රික්වෙස්ට්මන්ට් ඔයාලා ඉල්ලීමක් රික්වෙස්ට්මන්ට් එක. අපි නීතියේදී ඉගෙන ගන්න ෆොරන්සික් ෆාමසි වලදී ඖෂධ වේදියාගෙන් බෙහෙතක් patient issue කරන්න රික්වෙස්ට් කරන්න පුළුවන් පුද්ගලයා කවුද? මොනතර ප්‍රශ්න දැකලා තියෙනවද? කවුද කියන්නේ? ඉස්සෙල්ලාම මෙඩිකල් ඔෆිසර් කෙනෙක්. එතකොට දැනෙවිලි ડોක්ටර් කෙනෙක්. to treatment is patient. veterinary surgeon කෙනෙක් for veterinary purpose. හොඳට මතක තියාගන්න. හදිස්සියකවත් අපි veterinary ડોක්ටර් කෙනෙක් ගාවට යන්නේ නැහැ බෙහෙත් ගන්න. බෑ. යක් නීති මාසලයක් නැහැ අපි ඔයගොල්ලෝට. veterinary purpose, animal purpose විතරයි. dental surgeon for dental purpose. රික්වෙස්ට්මන්ට් එක. dental surgeon කෙනෙකුට විතරයි dental purpose උත්සාහය පුත් කරන්න පුළුවන්. යාට බෑ වැත් එක්කට. එහෙනම් මේ රික්වෙස්ට් කරපු පුද්ගලයාට හැමෝටම දෙන්න බෑ. පුද්ගලයා පිළිබඳ නිවැරදිව තියෙන්න ඕන.
ඒ අනුව අපි ඔතන තියෙන අනිවාර්යම ඊළඟට ඉල්ලපු ડોක්ටර් පිළිබඳ විස්තර ටික. ඒකේ නම ලියන විදියක් තියෙන්න පුළුවන්. ඒගොල්ලෝ පාවිච්චි ප්‍රසිද්ධියට ওই නික්නේම්ස් මොනවද පාවිච්චි කරන්න බෑ. මුල අකුරු එක්ක සර්නේම් එක. හරි. හොඳට තියෙනවා T අපි කියමු D W T K අබේසේකර. අන්න නම තියෙන්න ඕන පිළිවෙල. ඉනිෂියල් එක සර්නේම් එක. ඊළඟට අනිවාර්යයෙන්ම එයාගේ වෙන ඩිග්‍රී තිබ්බට කමන්නේ අනිවාර්යයෙන්ම SLMC registration නම් එක මෙන්ෂන් කරලා තියෙන්න ඕන. වැදගත්ම සාධකයක්. ඇයි SLMC අංකේ තමන් වෛද්‍යවරයා වුණාට SLMC අංකේ තමයි අන්න යාට ડોක්ටර් ලියන්න කියන්නේ රික්වෙස්ට් කරන අවසරය ලබා දුන්නා වෛද්‍ය සභාව. ඔයගොල්ලෝ අපි දන්නවනේ ડોක්ටර් කෙනෙක් පේරාදෙණිය මෙඩිකල් ෆැකල්ටි ගියා කියලා ක්වොලිෆයිඩ් වෙලා අවුට් වුණා කියලා SLMC අංකයක් ලැබිලා නැත්නම් යාට වෛද්‍යවරයෙක් කියලා කියා ලංකාව තුල වැඩ කරන්න බෑ. එහෙනම් අනිවාර්යයෙන්ම SLMC අංකය තිබිය යුතුයි. හරි? එහෙනම් නේම් එක අනිවාර්යයෙන්ම SLMC registration. ඊට අමතරව අනිවාර්යයෙන්ම මේක ලීගල් ડોකියුමන්ට් එකක්. මම පත්‍ය තව විස්තර කතා කරන්න. ඒ ලීගල් ડોකියුමන්ට් එකක් වෙන්න නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයාගේ අත්සන මෙතන යෙදිය යුතුයි. ඒක නැත්තම් කිසිම විටක මේක ලීගල් ડોකියුමන්ට් එකක් වෙන්නේ නැහැ. ජෙනුයින් ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් වෙන්නේ නැහැ. ඊට අමතරව where the practice place or පල්ලෑ තියෙන පුළුවන් නැත්නම් උඩ දකින්න පුළුවන්. අපි කියමු Candy Channeling Center. where the practice place ඒක තියෙන්න ඕන. පන්තිවල මම ඇයි ඒක එන විදිය පාත්ස් කියලා දෙන්න නැත්නම් සරල where the place තියෙන්න ඕන. ඔන්න ඔය ටික තමයි අපි genuine prescription එක. හොඳට මතක තියාගන්න ඖෂධ වේදියෙක් නැත්නම් ඔබ assistant pharmacist විදියට ඉදී. එතකොට ලැබෙන prescription නිකන් මොකක් හරි නමක් ඇවිල්ලා තිබ්බ කියලා issue කරන්න යන්න එපා. බෙහෙත සම්පූර්ණ වගකීම patient දුන්නාට පස්සේ should be get the pharmacist. එම නිසා ඔන්න ඔයගේ නිවැරදිව prescription එක අඳුනගෙන එවැනි prescription එකකට තමයි ඔයගොල්ලෝ බෙහෙත් issue කළ යුතු වන්නේ. prescription එක ඉවරද නැත්නම් සරල වශයෙන් ඇත්තට බෙහෙත් issue කරන්න බෑ. how can issue? ඉල්ලන පුද්ගලයා නිවැරදි නැත්නම් ඒ age weight dates ඕවා නැත්නම් I can't issue. why? වෛද්‍යවරයා බෙහෙත දුන්නාට පස්සේ කිසිම වගකීමක් නැහැ. ඇයි එයා ඔයාගෙන් කරන්නේ හොඳට මතක තියාගන්න prescription legal document එකක්. මේ කොස්සේ ඔයාගෙන් කරන්නේ ඖෂධ වේදිකාගෙන් කරන්නේ වෛද්‍යවරයා රික්වෙස්ට්මන්ට් ඉල්ලීම. ඖෂධ අයිතිකාරයා ඖෂධ වේදිකා තීරණය නිවැරදිව අරගෙන ඔය ඉගෙන ගන්න විෂය දැනුමත් එක්ක තීරණය අරගෙන patient drug එක issue කරන්න. නැත්නම් ඖෂධය පිළිබඳ නඩු පැවරීමේ බලය තියෙන්නේ ඖෂධ පෙරගොත් ඖෂධ වේදිකාට විරුද්ධව. මම හිතනවා මූලික අරමුණ prescription එකේ පැහැදිලි වෙන්න ඇති. ස්තුතියි.